ආයුබෝවන් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ දුරස්ථ අධ්‍යාපන කළමනාකරණයට තවත් නව ප්‍රවේශයක් වෙමින් නවවන ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයයේ දෙවන වාරයට අදාළ දෙවන පාඩම ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. මෙම පාඩම සඳහා ශ්‍රුති ගෝචර ශෛලියෙන් කතා වස්තුව දේශනා කිරීමට කඩිහිංගල ධම්මරක්කිත ස්වාමින් වහන්සේ විමසූ සැනින් සිය වාග් චාතුර්ය ප්‍රතිභානය මුළු මහත් මානව වර්ගයාම ජීවිත දානය සොයන මේ අසරණ මොහොතේ දේ දරුවන් වෙනුවෙන් ශ්‍රද්ධා සිතින් දානය කිරීමට සිතු ඔබ වහන්සේගේ කුළුණු සිතට තෙරුවන්ගේම සරණ විදුහල්පතිතුමා ඇතුළු සාන්ත ජෝන් විද්‍යාලයේ අපි හැම දෙනා ප්‍රාර්ථනා කරන්නෙමු. එහෙමනම් අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට. ආදරණීය දුවේ පුතේ, සිංහල සාහිත්‍ය ගද්‍ය පද්‍ය චම්ප වශයෙන් කොටස් 3කට බෙදේ. සද්ධර්ම රත්නාවලිය යනු දඹදෙණි යුගයේ ධර්මසේන තෙරුන්ගේ තෙලිතුඩින් ධම්මපදට්ට කතාව පාදක කොටගෙන ගැමි බස් හරකින් රචිත ගද්‍ය කෘතියකි. ගද්‍ය කෘතීන් කියවීමේදී අසා රස විඳීමේ හැකියාව පාඨක සිත් තුළ ජනිත කිරීම ශ්‍රුති ගෝචර ශෛලිය වශයෙන් හඳුන්වයි. මහදන සිටු පුත්තුගේ වස්තුව අසා එය රස විඳිමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තවද කළ මනා සුචරිත විෂය තබාලා නොකළ මනා දෙය කරන්න උන්ට වන විපත්ති හඟවන්නට මහදන සිටු පුත්හුගේ වස්තුව දක්වමු. කෙසේද යත් ඒ සිටු පුත්තෙමේ බරණැස අසූ කෙලක් වස්තු ඇති සිටු කුලයක උපන උන්ගේ දෙමව්පියෝ අපගේ සම්පත මහත අපගේ පුතණුවන් කැමති පමණකට ඇත. සෙස්ස හැයිදැයි විද්දත් කුලයක උපන්නාසේ ගී නැටුම් පමණක් ඉගැන්වූහ. එම නුවර අසූ කෙලක් වස්තු ඇති කුලයක දුවනි කෙනෙකුන් උපන්හ. උන්ගේ දෙමව්පියෝත් අර මුන්ගේ දෙමාපියන් සිතූ ලෙසටම සිතා උනුත් ගී නැටුම් පමණක් ඉගැන්වූහ. වැඩිවිය පැමිණිය උන් ඔවුනොවුන්ටම නිල කළහ. අපි බලමු සද්ධර්ම රත්නාවලිය තුල ධර්මසේන හාමුදුරුවෝ මහදන සිටු පුත්තුගේ කතා වස්තුව රචනා කළේ ඇයි කියලා. මිනිස්සුන්ට කරන්න තියෙන හොඳ වැඩ පැත්තකින් තියලා මිනිස්සු නොකළ යුතු දේවල් කළාම සිද්ධ වෙන අනිසි ප්‍රතිවිපාක ගෙනහැර දක්වන්න තමයි මේ කතන්දරය ලියලා තියෙන්නේ. අපි දැන් කතාව ක්‍රමානුකූලව බලමු. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලේ බරණැස් නුවර 80 කෙලක් මහා ධනය තියෙන සිටු පුත්‍රයෙක් හිටියා.
මේ සිටු දියණියටයි සිටු පුත්‍රයාටයි කලක් යනකොට පුත්‍රවණක් ලැබුණා. තමන්ට මහ විශාල ධන සම්පත් තියෙන නිසා මේ සිටු පුත්‍රයා තීරණය කළා තමන්ගේ පුතාට වෙනත් ශිල්පයක් ඉගෙනීමෙන් පළක් නැහැ. ගී සහ නැටුම් ශිල්පය විතරක් ඉගෙන ගන්නටම ඇති කියලා. ඒ වගේම පුතේ මේ කාලය වෙනකොට බරණැස සිටු පවුලක අර වගේම ධනය තියෙන සිටු පවුලක සිටු දියණියකුත් ඉපදුණා. මේ සිටු පවුලේ දෙමව්පියෝ අර ඉපදුණු සිටු දියණියට ඉගැන්වීම සඳහා තීරණය කළේ ගී සහ නැටුම් ශිල්පයේ පමණයි. මහා විශාල ධනස්කන්ධයක් තියෙන නිසා මේ සිටු දියණියගේ දෙමව්පියෝ වෙනත් ශිල්පයක් සඳහා මේ දියණිය යොමු කළේ නැහැ. කාලය හෙමින් ගෙවිලා යද්දී මේ සිටු පුතා සහ සිටු දියණිය නිසි වයසටපත් වෙලා විවාහ වුණා. කල්යෑමකදී දෙපක්ෂයේම දෙමව්පියෝ මලහ 1,60,000 කෙලක් පමණ වස්තුව එක ගෙටම විය. සිටු පුත්‍රයානෝද දවස 3 විටක් රාජ සේවයට යෙති. ඉක්බිත්තෙන් ඒ නුවර රාසොඬහු ඉඳින් මේ සිටු පුත්‍රයානෝත් රාසොඬහු නම් අපට මහා සැපය. උනුත් රාසොඬ කරම් හයි සිතූහ. එසේ සිතාලා රාත් හැරගෙන බැඳි දඩමස හා ලුණුත් එකුරුත් තේ බැඳගෙන මුල පලා මුළුත් හැරගෙන උන් රජගෙන් එනතෙක් මග බල බලා හිඳලා සිටු පුත්‍රයාණන් එන්න උන් දැක රාබී පියා ලුණු කටලාගෙන මුලපලා මුල් ඩෑඩ ස්වාමීනි සිටු පුත්‍රයන් වහන්ස බොහෝ කලක් ජීවත් වුණ මැනව අපි නුඹ වහන්සේට පිනට කන්ට බොන්ට සමර්ථ උම්හයි කිවූය. සිටු පුත්‍රයානෝද උන්ගේ බස්නසා පස්සේ එන බුලත් කවන්න වුන් අතින් තුළුන් බොන්නේ කුමක්දැයි විචාරා එක් පාන වර්ගයක් යැයි කී කල්හි යහපත් දෙයක් දැයි විචාලෝය. ස්වාමීනි මෙලොව මෙයට වඩා පිය යුත්තෙක් නැතැයි කීය. එසේ වී නම් මාත් ඒ බොන්ට උවමනාවැයි මදක් මදක් ගෙන්වාගෙන බොති. දූර්තයෝද සිටු පුත්‍රයානුත් රාබොන්ට පටන් ගත් නියාව දැන ගෙන උන්ම පිරිවරාගත්හ. කල්යත් යත් පිරිවර මහත් විය. ඉතින් දුවේ පුතේ කාලයක් යනකොට මේ සිටු පුත්‍රයාගේ සහ සිටු දියණියගේ දෙමව්පියන් මිය යනවා. දෙමව්පියන් මිය යෑමෙන් පසුව අපි දන්නවා සිටු පුත්‍රයාට කෝටි 80ක් තිබ්බා, සිටු දියණියට කෝටි 80ක් තිබ්බා. මේ සියලුම වස්තුව එකතු කළාම කෝටි 160ක ධනස්කන්ධයක් සිටු පුත්‍රයාගේ තනි අයිතියට එකතු වෙනවා. මෙච්චර ලොකු ධනයක් තියෙන සිටු පුත්‍රයා දවසේ 3 වතාවක්
රාජ්‍ය සේවයට යාමට නියමිතව තිබුණා. මෙහෙම රාජ්‍ය සේවයට සිටු පුත්‍රයා යනකොට මේ නගරයේ රාවලට ලොල් වෙච්ච එහෙම නැත්නම් රාවලට ඇබ්බැහි වුණු බේබද්දු කණ්ඩායමක් මේ සිටු පුත්‍රයාටත් රාබීමට ඇබ්බැහි කරගත්තා නම් මේ සිටු පුත්‍රයා ළඟ විශාල ධනයක් තියෙන නිසා සිටු පුත්‍රයාගෙන් ධනය ලබාගෙන සිතුසේ සැපසේ ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා උපක්‍රමයක් යොදනවා මේ සිටු පුත්‍රයාව රාවලට ඇබ්බැහි කර ගැනීම සඳහා. එක දවසක් පුතේ මේ බේබද්දු කණ්ඩායම සිටු පුත්‍රයා රාජ්‍ය සේවයට ගිහිල්ලා එන අතරමඟ හොඳටම රාබීලා දඩමස්සෙම කාලා රාබු වලේම වනමින් දැන් සිටු පුත්‍රයා එන පෙරමඟ ඉන්නවා. ඒ එනකොට සිටු පුත්‍රයා දැකලා දැක්ක විගසෙම ස්වාමීනි සිටු පුත්‍රයාණෙනි ඔබ වහන්සේ බොහෝ කාලයක් ජීවත්ව මැනව. ඔබ වහන්සේට පින් සිද්ධ වෙන්න අපි බොහෝ සැපසේ ජීවත් වෙනවා කියලා සිටු පුත්‍රයාගේ ගුණ ගායනා කරන්නට වුණා. සිටු පුත්‍රයාත් ඊට පස්සේ තමන් ළඟ හිටපු බුලත් සපයන්නන්ගෙන් අහනවා අර මිනිස්සු අර මොනවද බොන්නේ කියලා. එතකොට මේ බුලත් සපයන්නන් කියනවා ඒ අර බීම જાතියක් පානයක් කියලා ඇඟට පතට නොදැනි කිව්වා. සිටුතුමා මේ පිළිතුරෙන් සෑහීමකට පත් වෙන්නේ නැතුව ආයමත් අහනවා ඒක රස බීමක්ද? ඊට පස්සේ අර බුලත් සපයන සේවකයෝ කියනවා ඔව් සිටුතුමාණෙනි ඒක තරම් මේ ලෝකේ වෙනත් තවත් රසයක් නැහැ. ඒ තරම්ම රසවත් බීමක් තමයි ඒ බොන්නේ කියලා. ඔන්න ඉතින් පුතේ අපේ සිටුතුමාටත් දැන් හිතක් පහළ වෙනවා ටිකක් රාගෙන්නගෙන රස බැලුවොත් හොඳයි කියලා. ඔන්න ඔය විදියට අපේ සිටුතුමා දැන් රා බොන්න ටික පුරුදු වෙනවා. ඔය ආකාරයට පුරුදු වෙච්ච අපේ සිටුතුමා මුළු දවසේ පැය 24 පුරාම රා බොමින් තමයි දවස ගත කරන්න පුරුදු වුණේ. මේ බව ආරංචි වෙච්ච බේබද්දු කණ්ඩායම දැන් සිටුතුමාගේ පස්සෙන් වැටිලා සිටුතුමත් එක්ක රා බිබී ඇවිද නිස්කාරණේ දවස ගත කරන්නට පුරුදු වුණා. සිටු පුත්‍රයානොත් 100ක් යවාලාත් 200ක් යවාලාත් රාගෙන් වාගෙන බොන්නෝ කල්යත් යත් හුන්තැන සිටි තැන රන් ගොඩවල් තබ්බවාගෙන රාබොන කල පලඳිනා ලෙසට මෙතෙක් රන් දීලා මල්ගෙනෙව මෙතෙක් රන් දීලා සුවඳ සාන්දුගෙනෙව මුදු කෙලියට සුරු ඌය මූ නටන්නට සුරු ඌය මූගී කියන්නට සුරු ඌය මූ මද්දල ගසන්නට සුරු ඌය මුන්ට 1000ක් දෙව මුන්ට 2000ක් දෙවයි මෙලෙසින් වියදම් කරන සිටු පුත් නොබෝ කලකින්ම තමන් සන්තක 80 කෙලක් වස්තුව අසත් පතයේදී නිමවා ඉක්බිත්තෙන් සිටු දුවනියන් සන්තක 80 කෙලක් වස්තුවත් උන් කිව නොකිව ගෙන්වාගෙන එයිත් එලෙසින්ම දී නිමවා ජීවත් වන උපදෙස් නැති හේයින් කෙත්වත් අරම්මාදියද බත් කන රිදී වලන්නාදියද යටත් පිරිසෙයින් හැඳ කලාල් කොට්ට මාවුලා ආදිය දැයි
තමන් දෙපක්ෂය සන්තක සියල්ලක්ම විකොට කැවූය. ඒ හැම විකොටකා නිමවාලා මාළු අවස්ථාවෙහිදී හිඳිනාගෙයක් වික්කහ. ගෙය විකිනිව හැරගත්තවුන් ගෙයින් හින්ද නොදී නෙරිහෙයින් ඇඹේනියන් කැඳවාගෙන අනුන්ගේ බිතක්කනකට පලාගොසින් රඳා හිඳිනාහු කබල් කෙටි හැරගෙන සිඟා ඇවිද බොහෝ දෙනාකා අන්තයේ ලූබත් කන්නට පටන් ගත්හ. තමන් කොට පූ පරිත්‍යාග ලෙසටම නිකෘෂ්ට ජීවිකාවිය. ඔන්න අපේ සිටු පුත්‍රයා පුතේ දැන් සල්ලි කියලා බලන්නේ නැතුව මොකද කෝටි 80ක් තියෙනවනේ තමන්ගේ ළඟ. ඒ වගේම නෝනගෙන් ලැබුණු තව කෝටි 80කුත් එක්ක කෝටි 160ක උරුම කරු. ඒ නිසා සල්ලි කියලා බලන්නේ නැතුව රා ගෙන්නගෙන බොන්න පුරුදු වුණා. ටිකක් කල් යනකොට මේ රා බොන ක්‍රමය වෙනස් කරනවා අපේ සිටු පුත්‍රයා. ඒ කියන්නේ තමන් ඉන්න තැන රන් ගොඩ ගහ ගන්නවා පුතේ. ගොඩ ගහගෙන අතට අහුවෙන රන් අරගෙන සේවකයන්ට දීලා කියනවා මේ සල්ලි වලින් ගිහිල්ලා අරගෙන එන්න මල් මාලා සුවඳ සඳු. ඒවත් ඇඳ පැලඳලා තමයි අපේ සිටු පුත්‍රයා දැන් රා නිකම් මට නම් හිතෙන්නේ රා බීමේ මංගල්‍යයක් වගේ සිටු පුත්‍රයා දැන් බොහොම ආසාවෙන් ඊට ගිජු වෙලා රා බොනවා කියලා. ඔහොම රා බොන්න පුරුදු වෙච්ච සිටු පුත්‍රයා පුතේ ආයන ක්‍රමේ වෙනස් කරනවා. දූ කෙලියට ගී නැටුම් සඳහා බෙර ගැසීමට ඔය කියන විවිධ ශිල්පීන් එක්ක විවිධ ශිල්පයන් වල රසය විඳින්මින් රා බොන්න පටන් ගත්තා. ඉතින් මේ ශිල්පයන් පෙන්වන අයට තමාට විනෝදය ලබා දෙන අයට සන්තෝෂම් දෙන්න වෙනවා. ඉතින් අර ළඟ මුඩ ගහගෙන තියෙන රන් වලින් අරගෙන අරයට 1000ක් දෙන්න. මෙන්න මෙයාට 2000ක් දෙන්න. කිසිම වග විභාගයක් නැතුව රන් වියදම් කරනවා අසීමාන්තිකව නිෂ්ප්‍රයෝජන දේවල් සඳහා. ඔය විදිහට අපේ සිටු පුත්‍රයා කාලයක් යනකොට මොකද වෙන්නේ දැන්? කෝටි 80 ඉවර වුණා. හැබැයි මත්පැන් වලට තාම ඒ කියන්නේ රාබොන්න තාම උමාසයි. ඒ නිසා පුතේ දැන් යනවා කාගේ account එකට අත තියන්නද? සිටු දියණියගේ account එකට සල්ලි අදින්න හදන්නේ. ඒකේ කෝටි 80ක් තියෙනවා. දැන් සිටු පුත්‍රයා නෝනගෙන් අහන්නේ බලන්නේ නැතුව ඒ කෝටි 80 අරගෙන ඔය විදියටම පුතේ රාබීම සඳහා විය පැහැදම් කරනවා. කොහොම ගිහිල්ලා දැන් මේ සිටු පුත්‍රයාගේ සිටු දියණියගේ සියලුම ධනය ඉවර වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මොකද රාබීමට ඇබ්බැහි වූ කෙනෙකුට පුතේ ඒකෙන් අත්මි දෙන්න අමාරුයි. ඒ නිසා දැන් අපේ සිටු පුත්‍රයා ගෙදර තියෙන බඩු මුට්ටු ටික එකින් එක විකුණන්නයි සූදානම් වෙන්නේ. ඒකට හේතුව සිටු මාලිගාවක සිටු නිවසක තියෙන බඩු හරි වටිනේවනේ පුතේ. බිමට එළන කලාල, කොට්ට මෙට්ට, ඇඳ ඇතිරිලි, පුටු මේස
ඊළඟට ආහාර ගැනීමට පාවිච්චි කරන බන්දේසි, පිඟන්, ඒ වගේම කුඹුරු, වතු පිටි මේ සියල්ලම සිටු පුත්‍රයා විකුණ රාබොන්න පුරුදු වුණා. ටික කලක් යනකොට මිනිස්සු එක විදියටම ඉන්නේ නැහැ කියලා අපේ සිටු පුත්‍රයාට තේරෙනවා. දැන් සිටු පුත්‍රයා මහලු වයසටපත් වෙලා. ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි පුතේ සිටු පුත්‍රයාගේ නිවස. දැන් සිටු පුත්‍රයාගේ කල්පනාව සිටු නිවස විකුණන්න. සියලුම දේවල් ක්‍රමානුකූලව විකුණපු සිටු පුත්‍රයාට ගේ විකුණන එක පුතේ මහා කච්චක් නෙමෙයි. දැන් ගේ විකුණලා ගෙහිමියන් විසින් සිටු පුත්‍රයයි සිටු දියණියයි දෙන්නම එළියට දැම්මා. දැන් මේ අහිංසක සිටු දියණියත් අරගෙන අපේ සිටු පුත්‍රයා අනුන්ගේ ගෙවල් වල පිළිකන්නේ. පිටිපස්සේ නවාතැන් අරගෙන වලං කෑලි වලට ගමේම ගිහිල්ලා අනුන්ගේ ඉඳුල් හිඟා කන්න පුරුදු වුණා. ඔය විදියට සිටු දියණියයි සිටු පුත්‍රයයි බොහොම අසරණ දුක්ඛ දෝමනස්ස පිරුණු ජීවිතයකට ඇද වැටුණා. ඒකට හේතුව පුතේ තමා සතු ධනය වග විභාගයකින් තොරව නිෂ්ප්‍රයෝජන දේවල් සඳහා වියදම් කිරීම නිසා ඇතිවෙච්ච අනිටු ප්‍රතිවිපාක. අවසානයේ සිටු පුත්‍රයා සිටු දියණියත් බොහොම දුක්බර ජීවිතයකට උරුමකම් කීවා. අපි බලමු අපේ සිටු පුත්‍රයාට ඊළඟට මොකද වෙන්නේ කියලා. එක් දවසක් වහන්දෑ වළඳන තැනට ගොසින් වළඳා අන්තයෙහි බාල වහන්දෑ පාත්‍රවලින් ගෙනවුත් ලනබත් නොමැලිව ලවා ගන්නවුන් දැක පුරාදීලු නියාවට ලබන සැටිය ඉතා ලඝුහෙයින් පහල කරන සිනාවක් මෙන් බුදුහු සිනහ පහල කළ සේක. අනද මහතෙරුන් වහන්සේ සිනා පහල කිරීමට කාරණ විචාල සේක. බුදුහුත් සිනා පහල කිරීමට කාරණ වදාරණ සේක්. අනදයෙනි මහදන සිටානන්ගේ පුතනුවන් දුටුවාද තුළු මෙම නුවරදී තමන් සන්තක 80 කෙලක් හා සිටුදුවනියන් සන්තක 80 කෙලක් හා මෙලෝ පරලෝ දෙකින්ම කිසිත්ම ප්‍රයෝජනයක් නැති අකාරිය නිසා වියදම් කොට නසා පියා දැන් සිඟාකා ඇවිදිති. ඉන්දින් මුතුමු පළමු වයසදී වස්තුව නොනසා කෘෂි වනික් ආදී කටයුත්තක යෙදුනම් මෙම නුවර නායක සිටු තනතුරු ලැබෙති. ඉන්දින් පළමු වයසදී ලොවී සැපත් නැර මහන වූ නම් රහත්ව ලෝතුරා සැපත් පුරාලද්දෝය. සිටුදුවනියොත් නායක සිටුදු තරමට මත් අනාගාමී ඵලයටත් පැමිණෙති.
එක දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන ආරාම දුරටුව අභියස මේ සිටු පුත්‍රයා සිටු දියණියක් කුඩා සාමණේර ස්වාමීන් වහන්සේලා විසින් පාත්‍රවලින් ඉවත දමන ඉඳුල් ආහාර බාරගන්න ආකාරය දැකලා බුදුරජාණන් වහන්සේ සිනහවක් පෑවා. ආනන්ද හාමුදුරුවෝ එසේ සිනහ පහළ කිරීමට හේතු විමසා සිටියා. බුදුන් වහන්සේ එසේ සිනහ පහළ කිරීමට හේතුව පැහැදිලි කළේ මෙන්න මේ ආකාරයට. ආනන්දය මහාධන සිටානන්ගේ පුතා මේ නගරයේදී තමා සතු කෝටි 80ක ධනයත් සිටු දේවිය සතු කෝටි 80ක ධනයත් නිෂ්ප්‍රයෝජන කාර්යයන් සඳහා වියදම් කොට දැන් සිඟා කන ආකාරය දුටුවාද. එසේම බුදුන් වහන්සේ මේ ආකාරයට තවදුරටත් මේ සිටු පුත්‍රයා පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙනවා. තමන්ගේ ජීවිතයේ පළමු අවධියේදී ඒ කියන්නේ තරුණ වයසේදී මේ සිටු පුත්‍රයා තමා සතු විශාල ධනස්කන්ධය ගොවි කර්මාන්තය සහ වෙළඳාම සඳහා යෙදෙව්වා නම් මේ නගරයේ ප්‍රධාන නායක සිටුවරයා බවට පත්වීමේ වාසනාවත් ගිහි ජීවිතයේ නොවිඳ පැවිදි දිවියට ඇතුළු වුණා නම් රහත් වීමේ වාසනාවත් ලැබෙන බව ප්‍රකාශ කළා. ඒ වගේම සිටු දියණිය මේ සිටු පුතා සමග තමා සතු ධනය වෙළඳාම සහ කෘෂි කර්මාන්තය සඳහා යෙදෙව්වා නම් මෙම සිටු දියණිය නගරයේ සිටින ප්‍රධාන සිටු තනතුරට පත් වෙන්න තිබුණා. ඒ වගේම එම දියණිය ගිහි ජීවිතයේ නොඉඳ පැවිදි වුණා නම් අනාගාමී ඵලය ලබා ගන්නට හැකි බව බුදුරජාණන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේට දේශනා කළා. ඉන්දින් මේ සිටු පුත් මධ්‍යම වයසදී සම්පත් ප්‍රයෝජන වන ලෙස යෙදූ නම් මෙම නුවර දෙවන සිටු තනතුරු ලැබෙති. මධ්‍යම වයසදී මහණ වූ නම් අනාගාමී වෙති. සිටු දුවනියෝද දෙවන සිටු තනතුරට හා සෙදගැමි ඵලයට පැමිණෙති. ඉන්දින් කෙළවර වයසදී වස්තුව ප්‍රයෝජනවත් ලෙස යෙදූ නම් තුන්වන සිටු තනතුර ලැබෙති. ගිහිගෙන් නික්ම මහණ වූ නම් සෙදගැමි වෙති. සිටු දුවනියොත් තුන්වන සිටු දූ තරමටත් සෝවාන් ඵලයටත් පැමිණෙති. තුන් අවස්ථාවම වරදවා පිහෙයින් ගිහි සම්පතිනොත් පිරිහුණාහුය. ශ්‍රාමණ්‍ය ඵලයෙනුත් පිරිහුණාහුයයි වදාරා බණවදාරන සේක්. නූපන් භෝග උපදවා ගන්ටත් උපන් භෝග රැක ගන්ටත් සමර්ථ අවස්ථාවෙහි තමාගේම නොදැන්ම නිසා වස්තුන් නොලදින් නිස්ප්‍රයෝජන වන වස්තුව හැර ගොසින් ශාසනිකව ශීල සංරක්ෂණයත් නොකොට පැන්සිඳීමෙන් කුඩ මස්සන් නැති විල්වල පියාපත් වකුල කොස්වාලිහිනියන් මෙන් සිතිවිලි ගනිති. විල පැන්නැත්තා සේම හිඳිනා තැනුත් නැත කුඩ මස්සන් නැත්තා මෙන් සම්පතුත් නැතිවෙයි. පියාපත් වකුල කොස්වාලිහිනියන්ගේ අහස ගමනක් නැත්තා මෙන් කෘෂිවනික් ආදී සම්භව වන
වස්තුත් නැති වෙයි. ඉතින් මේ සිටු පුත්‍රයා මැදි වයසේදී සිය ධනය ප්‍රයෝජනවත් ලෙස යෙදෙව්වනම් මේ නුවර දෙවන සිටු තනතුර ලබන්න තිබුණා. මැදි වයසේදී මහණ වුණා නම් අනාගාමී ඵලය ලබන්න තිබුණා. අපේ සිටු දියණිය දෙවන සිටු තනතුරට පත් වෙන්නත් ඉඩ තිබුණා. එසේ නොවි පැවිදි ජීවිතයට ඇතුල් වුණා නම් සකු르දාගාමී තත්වයට පත් වෙන්න ඉඩ තිබ්බා. ඊට පස්සේ ජීවිතයේ අවසාන සමය. එහෙම නැත්නම් අපි කියනවා සන්ධ්‍යා සමය, කෙලවර අවදිය. මේ කාලෙදී අපේ සිටු පුත්‍රයා ධනය නිසි ලෙස යෙදෙව්වා නම් මේ නුවර තුන්වන සිටු තනතුර ලබනවා. එසේ නොවි පැවිදි ජීවිතයට ඇතුළත් වුණා නම් සකු르දාගාමී තත්වයට පත් වෙන්න ඉඩ තිබ්බා. සිටු දියණිය මේ නුවර තුන්වන සිටු තනතුර ලබා ගන්න හැකියාව තිබුණා. ඒ වගේම සිටු දියණිය ගිහි ජීවිතයෙන් ඈත්ව පැවිදි වුණා නම් පුතේ සෝවාන් ඵලයට පත් වෙන්න තිබ්බා. ඉතින් දුවේ පුතේ මහා ධන සිටානන්ගේ පුත්‍රයා බර්ණැස් නුවර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට කටයුතු නොකළ නිසා ජීවිතේ පළමු, මධ්‍යම, කෙලවර යන තුන් අවස්ථාවම ගිහි ජීවිතේනොත් පැවිදි ජීවිතේනොත් පිරිහුණු බව සඳහන් කරමින් මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ බණ දේශනා කළා. නූපන් සම්පත් උපදවා ගන්නත්, උපන් සම්පත් රැක ගන්නටත් හැකියාව ඇති අවස්ථාවෙහි තමාගේ නොදැනීමෙන් වස්තුව විනාශ කර ගැනීමත්, ශාසනික වශයෙන් සීලය නොරැකීමත් හරියට මෙන්න මේ වගේ කියලා අපූර්ව උපමාවකින් බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. දිය සිඳී ගිය විලක් අසල මඩ මත හිඳගෙන තැවෙන දැවෙන වියපත්, එහෙම නැත්නම් දි รา පත් වුණු නාකි කොස්වා ලිහිණියෙක් වගේ තැවෙන පීඩාවට පත්වන ජීවිත ගත කරන බව දේශනා කළා. මෙතන පුතේ කොස්වා ලිහිණියෙක් කියලා කියන්නේ ජලාශ ආශ්‍රිතව වාසය කරන දිගු බෙල්ලක් හා දිගු කකුල් තියෙන පක්ෂියෙක්. මේක අපිට මනසින් මවා ගන්නට පුළුවන් කොකෙක් කියන පක්ෂියාගේ රූපය හිතේ මවා ගත්තාම. තවද යම් කෙනෙක් ගිහිව සම්පතින් ප්‍රයෝජන විඳිනට නිසිව සිට සම්පත් ලබන්ට නිර්වද්‍ය වූ උත්සාහ නොකෙරෙත් නම් ලද සැපත් නැර සසුන් වැද මහානදම් කොට මහානදමින් ලැබ්බ යුත්ත නොලැබෙත් නම් පෙරසුවසේ කෑම්හ පුම්ම සම්පත් උනුම්හ යනාදිය සිත සිතා හිදිත් නම් විදපුහි දඬු අවුලන්නන් නැතිව දිරන්නාසේ තුන් වයසම කළ මනාදය නොකොට ඉක්මවාප්පු නම් මරණින් මැකෙති. උන්ලද අත් බැව් නිෂ්පලයයි වදාළසේක. දේශනා කෙලවර බොහෝ දෙන සෝවාන් සෙදගැමි අනගැමි රහත් වූහ. පුජ්‍යලයාගේ ජීවිතයේ අවදි තුන වැරදුනහම මොන වගේ තත්වයකට පත් වෙනවද කියලා පෙන්නලා දෙන්න බුදුරජාණන් වහන්සේ තවත් ලස්සන උපමාවක් මේ කතන්දරය තුල ගෙනහැර පානවා. අපි බලමු ඒ උපමාව. තරුණ
මධ්‍යම හෝ මහලු වියේදී හෝ නිවන් මඟ නොහැසිරේ නම් යොවුන් වියේ නුවණ වීරිය යොදමින් ධනයක් හෝ ඉපයුවේ නැත්තම් අතීතයේදී කාපු බීපු හැටි ගැන සිතමින් පසුතැවේ නම් ඒ වගේ පුජ්‍යලයා මෙන්න මේ වගේලු. වැටුණ තැනම දිරමින් පස්වී යන ඊතලයක් වගේ කියලා බුදුන් වහන්සේ දේශනා කළා. ඉතින් දුවේ පුතේ මේ බණ දේශනාව අවසන් වෙනකොට එතන බණ ශ්‍රවණය කරපු බොහෝ දෙනා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන මහත් ඵලවලට පත් වුණා කියලා තමයි අපේ මේ කතන්දරේ සඳහන් වෙන්නේ. එහෙයින් නුවණැත්තවුන් විසින් පළමු වයස වරදවා පීවත් මධ්‍යම වයසදී හෝ මධ්‍යම වයසත් වැරැද්දේ නම් කෙළවර වයසදී හෝ පිහිටන තමාට කටයුතුය. ගිහිව පිහිටක් කට නොහැකි වී නම් සාසනිකවත් ලද මනාගුණ විශේෂ ලබන්ට උත්සාහ කට යුතු. ඒ වගේම මේ කතාවේ තවත් වැදගත්ම කරුණක් ඔබට මතක් කරලා දෙන්නට ඕනි. නුවණැත්තන් විසින් පළමු වයස වැරදුනා නම් මධ්‍යම වයසේදීවත් ඒක හදාගන්න ඕනි. බැරි වෙලාවත් පුතේ මධ්‍යම වයස වැරදුනොත් ඒක කෙළවර වයසේදීවත් හදාගන්නට ඕනි. ඒ කියන්නේ ජීවිතේ එක පියවරක් වැරදුනා කියලා, එක අවධියක් වැරදුනා කියලා අපිට අපේ මුළු ජීවිතේම විනාශ කරගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙසේ හෝ ධෛර්යය වඩා ජීවිතේ පුළුවන් නම් අවදි තුනම සාර්ථක කරගන්න. එහෙමත් බැරි කෙනා ජීවිතේ එක අවදියක් වැරදුනා කියලා අනිකුත් අවදීන් විනාශ කරගන්න එපා කියන යහපත් පණිවිඩය. ඒ වගේම ගිහි ජීවිතය තුළ යහපත් සුචරිතයක් වඩවාගත නොහැකි නම් ශාසනික වශයෙන් හෝ සුචරිතය වැඩිවීමට උත්සාහ කරන්න, දිරිය ගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ කතා පුවතෙන් අපිට විශාල පණිවිඩයක් ලබා දෙනවා. ඉතින් දුවේ පුතේ දැන් අපි චිරන්තන බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයක් වන සද්ධර්ම රත්නාවලියෙහි 138 වන කතා පුවත වන මහදන සිටුපුත්තුගේ කතා වස්තුව රසවත්ව විමසා බැලුවා. පෙළ පොතේ සඳහන් අවබෝධය කොටසට අදාළ අභ්‍යාස පුතාලා දුන්නා නිවාඩු කාලේ කරන්න කියලා මම මතක් කරලා දෙනවා. ඒ වගේම පුතේ මේ පාඩමේ තවත් ඔබට කාව්‍යාලංකාර දෙකක් වශයෙන් ස්වභාවෝක්තිය සහ අතිශයෝක්තිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා. මේ පාඩම මෙතනින් නිමාවට පත් කරලා තවත් දවසක එම කොටස පැහැදිලි කිරීම සඳහා ඔබත් එක්ක එකතු වෙන අදහසින් අදට අපි පාඩම මෙතනින් නිමාවට පත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්.